හරි බලමු අද මේ යන්නේ එතකොට මේ ත්‍රිකෝණමිතික ප්‍රස්ථාර හරි ප්‍රස්ථාර ඇඳී හරි ප්‍රස්ථාර දල සටහන නෝදී හරිද දැන් මේක දැන් මේ මංජිත් අපිට ඉස්සෙල්ලාම හොයාගන්න ඕනවා ඉස්සෙල්ලා අපිට හොයාගන්න ඕනේ මේ පරාසයක් දෙනවා මේක අනිවාර්යෙන් පරාසයක් දෙනවා හරි ඒ පරාසයේ තුල තියෙන මේ fx සමානයි බිඳුව fx කියන්නේ y නේ ත්‍රිතය බිඳුව fx සමානයි බිඳුව වෙන අගයන් ටික ඒ කියන්නේ ඕනනම් ගන්න පුළුවන් මූල කියලා නේ මූල කියන්නේ දැන් අපි දන්නා මේ දැන් x වර්ගය දාන 5x දාන 6 සමානයි බිඳුව fx සමානයි බිඳුව එතකොට මෙතනින් මොකද x දාන 3යි x දාන 2යි බිඳුවයි කොහොම එනවා එතකොට අපි ලියන්න පුළුවන් මෙතන x දාන 3 සමානයි බිඳුව කෙලින්ම ලියමු x සමානයි දාන 3 ඍණ 3යි ඍණ 2යි මේවට කිව්වේ මූල කියලානේ මූල කියලා. හරි. එතකොට දැන් මේකෙත් එක තමයි ඉස්සෙල්ලාම ගන්න ඕනේ. fx සමානයි බිඳුව මූල ටික හොයාගන්න ඕනේ. ඊට පස්සේ දෙවනියට. f බිඳුව වන අගයන් ටික. f බිඳුව. ඒ කියන්නේ x බිඳුව වෙද්දී y අගයන් ටික. අගයන් එකක් නම් නැත්නම් දෙකක්. හරි එක අගයන් නම් ගොඩක් වෙලාවට එක අගය තමයි තියෙන්නේ හරි. දෙකක් එන්න පුළුවන් මේ ඒ වැඩියෙන් එන්න පුළුවන්. මේ ටික වань. දැන් මේක ඕන නම් වෙනම ලියන්න පුළුවන් මේ තියෙන්නේ x. මේ x අක්ෂය කැපෙන තැනනේ. මෙතන f බිඳුව සමානයි කියන්නේ y අක්ෂය කැපෙන තැන. හරිනේ. y අක්ෂය කැපෙන ලක්ෂ ටික. එහෙම ගන්න පුළුවන්. ඊළඟ අපිට ඕනේ මේ ශ්‍රිතයේ උපරිම සහ අවම අගය. ශ්‍රිතයේ උපරිම සහ අවම. උපරිම හා අවම. අගයන්. හරි. හරි. හරි දැන් ඔන්න ඔය ටික තමයි සාමාන්‍යයෙන් අපිට ඕනේ. හරි වැඩි වුණොත් එහෙනම්. හරි. දැන් එහෙනම් බලමු මේක අඳින්නේ කොහොමද කියලා. උදාහරණයක් ගත්තොත් මුලින්ම අපි උදාහරණයට ගියොත් මොකද්ද ගන්න පුළුවන්? හරි මේක මුලින් ලියා ගන්නකෝ මම කියන්න. හරි මුලින්ම ගමු මේක. y නැත්නම් fx. හරිනේ y කියලා කියන්නේ තේම තමයි අපි y සමානයි sin එහෙම ගන්නවා වගේ fx ගන්නත් පුළුවන්. fx කියන්නේ ශ්‍රිතය කියන්නේ. හරි. fx x වල ශ්‍රිතයක් තියෙනවා. sin x තන එක. හරි මෙන්න මේක ගන්න. මේ ඉතින් පළවෙනි එක. right. දැන් මුලින් මෙතන අපිට ගන්න ඕනේ මේ දැන් ඉස්සෙල්ලා අපිට ගන්න ඕනේ fx සමානයි බිඳුව වගේ. ඒ කියන්නේ මූල ටිකනේ. ඒ කියන්නේ මෙහෙම ගන්න. බිඳුව සමානයි sin x එතකොටනේ. sin x ධන එකනේ ඉන්නේ එතකොට. එහෙනම් අපිට එනවා sin x සමානයි ඍණ 1 කියලා නේ. දැන් අර සාධාරණ සමීකරණ ටික ගන්න වෙනවා. සාධාරණ සමීකරණ මතකනේ. ගත්ත විදිහ. ඒතර අපිට මේ දැන් මෙතන sin x එනවා හරි. ඍණ 1 වෙන sin අගය කීයද? ප්‍රධාන පරාසයේ තියෙන ඍණ 1 වෙන sin අගය දැන් අපි ගන්න ප්‍රධාන පරාසය ගන්නේ ඍණ 90 ධන 90නේ. ඕනේ නේ. එතකොට ඍණ 1ට අපිට ගන්න වෙන්නේ මේ තියෙන ඍණ 90. ඍණ 90 තමයි ඍණ 1 වෙන්නේ. එතකොට මෙහෙම ලියන්න වෙන්නේ අපිට හරි. ලියන්නේ sin ඍණ π බෙදීම 2. ප්‍රධාන මේ මොකද්ද සාධාරණ සමීකරණ ටික.
ඉස්සෙල්ලා ගත්ත පාඩමේ ටික. හරිනේ. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් දැන් x සමානයි මොකද්ද? දැන් දාන්න සූත්‍රය. මොකද්ද? n pi ධන ඍණ 1 n වෙනි බලය තවක් ඇල්ෆා. ඇල්ෆා කියන්නේ මෙතන කෝණය. ඍණ 90. හරිනේ. දැන් මෙතන අපිට මේ ප්‍රස්තාරය අඳින පරාසය මම ලියන්න. ඍණ pi සහ ධන pi අතර මේ ප්‍රස්තාරය අඳින්න ඕනේ. හරි. පරාසයක් දෙනවා නැත්නම් අඳින්න බෑ මේ. හරි. දැන් අපිට අර වගේම හොයාගන්න ඕනේ අපි හිතමු n සමානයි ඍණ 1 කියලා. n සමානයි ඍණ 1 උනාට පස්සේ මොකක්ද වෙන්නේ? එතකොට x සමානයි මෙතන ඍණ pi ධන ඍණ 1 ඍණ 1 බලය. ඍණ 1 ඍණ 1 බලය. ඍණ pi බෙදීම 2. මොකද මේක ඉන්නේ අපිට? ඍණ pi මෙතන ඍණ සංඛ්‍යාවක හරිනේ. ඍණ සංඛ්‍යාව මෙතන ඔත්ත බලයන්නේ තියෙන්නේ. ඍණ සංඛ්‍යාව ඔත්ත බලය කියන්නේ ඍණ උත්තරයක්. නේද? මේක ඍණ උත්තරයක් වෙනවා. તો ඍණ වාරයක් ඍණ එනවා. දැන් ඍණ 1 පළවෙනි බලය කියන්නේ ඍණ 1 බලය කියන්නේ මොකද්ද? 1 යට ඍණ 1 පළවෙනි බලය කියන එකනේ. ඕකනේ. તો ඍණ 1 පළවෙනි බලය කියන්නේ ඍණ 1යි. ඒතර උත්තරේ ඍණ 1 වෙනවා. එහෙනම් මේ කොටස ඍණ වෙනවා. ඍණ වාරයක් ඍණ ආයි 90. તો මේක ධන වෙනවා. ඍණ වාර ඍණ ධන වෙනවා. ඍණ pi ධන pi බෙදීම 2. pi බෙදීම 2. හරි ඒක හරි ඒක ගන්න පුළුවන්. 90 මෙන්න මේ පරාසය තියෙනවා. හරි ඒක ගන්න. ඊට පස්සේ අපිට ඊළඟට යන්න පුළුවන් n සමානයි බිඳුව අවස්ථාවනේ. එතන මොකද්ද අපිට එන්නේ මෙතන x සමානයි මේක බිඳුව වෙනවා. හරි. ඒක බිඳුව දාන ඍණ 1 බිඳුව බලය. ඍණ pi බෙදීම 2. මෙතන බිඳුවනේ කොහොමද? ඍණ 1 නෝනම සංඛ්‍යාවක බිඳුව බලය කියන්නේ 1යි ධන 1යි. ධන 1 වතාවක් ඍණ pi බෙදීම 2නේ. එහෙනම් මේ උත්තරේම තමයි. එහෙනම් මෙන්න මේක ආයිත් වෙනවා. මේ ආවේ ධන උත්තරේ. මේ ආව ඍණ pi බෙදීම මෙතන ආවේනේ. මෙතන උත්තරේ වෙන්නේ ඍණ pi බෙදීම 2. මෙතනත් ඒකම ආවා. හරි. කමන්නේ අවුලක් නැහැ. ඊට පස්සේ බලමු n සමානයි ධන 1 විතර බලමු. මොකද අපිට x සමානයි මෙතන n 1 වෙනවනේ. pi වෙනවා. ධන ඍණ 1 පළවෙනි බලය. ඍණ pi බෙදීම 2. දැන් මොකක්ද වෙන්නේ? pi ධන ඍණ උත්තරයක මේ ඍණ සංඛ්‍යාවක ඍණ සංඛ්‍යාව ඔත්තේ බලයන්නේ. එහෙනම් මේක ඍණ. ආයිත් මෙතන ඍණ pi බෙදීම 2. වෙනවනේ. එතන මොකද ධන වෙනවා මෙතන. එතකොට ධන pi බෙදීම 2 කියන්නේ 3යි pi බෙදීම 2. නේ. මේක දැන් මෙන්න මේ පරාසයෙන් එළියේ ඉන්නේ. මේ පරාසයෙන් එළියට යනවා. එතකොට මේක එන්නේ නැහැ. මේ විසඳුම එන්නේ නැහැ මේ අවස්ථාවේ. මේ පරාසයට මේ විසඳුම එන්නේ. ඊට පස්සේ n සමානයි 2 ගත්තොත් මොකද වෙන්නේ බලමු. n සමානයි 2 ගත්තොත් මේත් ඒත් බෑ. ඒත් පණිනවා. දැන් මෙන්න මේ උත්තරේ හරි. දැන් අපිට මේ ඒ කියන්නේ මූලනේ මේ තියෙන්නේ. fx සමානයි බිඳුව වෙන මේ ප්‍රස්ථාරයේ ලක්ෂ ගාන එකක් අවු වුණා. x සමානයි ඍණ 90. තව ලක්ෂයක් හොයාගන්න පුළුවන් වෙයි.
දැන් තවම තියෙනවා. හරි. මෙන්න ප්‍රශ්න ඕනේ නැහැ. දැන් තවම එකක් හොයාගත්තානේ. කොහොම තියන්නේ? ඊට පස්සේ අපිට යන්න පුළුවන් දැන් මේකට ධනානුව આવොත් මොකද වෙන්නේ? මම ධනානුව මෙතෙන්ට આવොත් එහෙම. ඒතකොට sin π බෙදීම 2 ධන 1නේ. මේකට ධනානුවක් આવොත් එහෙම sin 90 කියන්නේ ධන 1යි ධන 1යි 2යි නේ. ඒතකොට මේක ගන්න බෑ. මේක ඉන්නේ හරි. එහෙනම් මෙතන ඔන්න දැන් බලන්න මේකේ තියෙන මූල වලට අදාළ වෙන්නේ 1 ලක්ෂයයි. දැනට හරි. ඊට පස්සේ බලන්න ඕනේ f බිඳුව. ඒ කියන්නේ x සමානයි බිඳුව වෙද්දී y අක්ෂයේ කැපෙන ලක්ෂ ටික. මේ ප්‍රස්ථාරයේ y අක්ෂයේ කැපෙන ලක්ෂය. ඉතින් දෙවෙනි එකට යන්න ඕනේ. දෙවෙනි එකයි. ඒ කියන්නේ අපිට බලන්න පුළුවන් මෙතන f දැන් බිඳුව දාන්න. f බිඳුව සමානයි sin බිඳුව ධන 1. sin බිඳුව කියන්නේ බිඳුවයි. එතකොට මෙතන උත්තරේ ධන 1ක් වෙනවා. එහෙනම් මේ ප්‍රස්ථාරයේ y අක්ෂයේ කැපෙන්නේ ධන 1කින්. මේකත් අනිවාර්යෙන් ගන්න ඕනේ. මේකත් ඕනේ. ඊට පස්සේ යන්න පුළුවන් ක්‍රිතයේ උපරිම අවමගය. උපරිම සහ අවමගයන් නන්නේ ටික හොයන්න. දැන් මේ ටික ලිව්වනේ මේ ටික ලියාගත්තනේ. දැන් පුළුවන් අපිට ඒ ටික බලන්න. උපරිම අගේ මොකක්ද දෙන ක්‍රිතේ දැන් අපි යනවා ක්‍රිතේ fx සමානයි sin x ධන 1. ඒතකොට මේ ක්‍රිතේ උපරිම අගයක් හම්බ වෙන්නේ මෙතන sin වලගේ උපරිම උනොත් එහෙම. sin වලගේ උපරිම වෙන්නේ ධන 1 නේ. මම කියවනේ දා මේ sin කෝණයක පරාසයනේ ඍණ 1 ධන 1 කියලා. එහෙනම් විශාලම උපරිම අගය වෙන්න ඕනේ ධන 1. දැන් මෙතෙන්ට උපරිම වෙන අගය තමයි මේ sin එකට sin x වලට ධන 1 આવොත්. ඒතකොට 1 1යි 2යි. fx 2යි. හරිනේ. දැන් උපරිමයේ අගය එන මේ ලක්ෂ ටික හොයාගන්න එපානේ. මේ sin අගයේ ධන 2ක් වෙන ලක්ෂ ටික හොයාගන්න ඕනේ මෙන්න මේ පරාසය. ඒක වෙන්නේ මෙහෙම කරන්න ඕනේ. හරි. fx උපරිම විට ඔන්නෝම ලියන්න ඕනේ. fx උපරිම විට මොකද්ද වෙන්නේ අපි? sin x කියන එක නා 1 වෙනවා. හරිනේ. ඒ කියන්නේ අපි දැන් මෙතන ඒ කියන්නේ අපි x දැන් මෙතන 1යි කියන්නේ. මෙතන sin x සමාන 1යි. හරිනේ. දැන් දාන සාධාරණ සමීකරණ sin x සමානයි 1. 1 කියන sin කෝණය මොකද්ද? ප්‍රධාන පරාසයේ තියෙන sin 90. sin 90. හරිනේ. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් මේ x සමානයි මේක දාන්න සමීකරණය. දැන් n දාන්න ඕන m දාමුනේ. m පයි ධන ඍණ 1 m බලය ඇල්ෆා කියන්නේ 90 මෙතන. 90යි. දැන් මේ වගේම දැන් අගයන් ටිකක් දාන්න. m වලට ඍණ 1 වෙද්දි මොකද්ද වෙන්නේ? බිඳුව වෙද්දි මොකද්ද වෙන්නේ? අන්න ඒ අගයන් ටිකක් දාන්න. අපේ m සමානයි ඍණ 1 විතර මොකක්ද වෙන්නේ කිව්වේ? m සමානයි ඍණ 1 විතර මොනවද වෙන්නේ මේක? x සමානයි එතකොට ඍණ පයි එනවා. අන ඍණ 1 ඍණ 1 බලය පයි බෙදීම 2. එතකොට ඍණ පයි ඍණ 1 ඍණ 1 බලය කියන්නේ ඍණ උත්තරයක් එන්නේ. මම දැන් ඉස්සෙල්ලා කිව්වනේ. ඍණ වාරයක් ඍණ පයි බෙදීම 2. දැන් උත්තරේ මොකක්ද එන්නේ? ඍණ 3යි පයි බෙදීම 2. දැන් ඒක ගන්න බෑ. ඒක අර අගේ පැනලා. මේ ඍණ පයි කියන අගේට පිටින් ඉන්නේ. පැනලා ඉන්නේ. ඒතර ඒක හරියන්නේ නැහැ. ඒතර මේක එන්නේ නැහැ. හරි. ඊට පස්සේ අපි යන්න පුළුවන් තව ලක්ෂයකට. m සමානයි බිඳුව විතර ගන්න ඕනේ. m සමානයි බිඳුව විතර ගත්තාට පස්සේ අපි මොකක්ද දෙන්නේ? අපිට x සමානයි එතන බිඳුවයිනේ. බිඳුව. ඍණ 1 බිඳුව බලයයි වතාවක් පයි බෙදීම 2. ඍණ 1 බිඳුව බලය කියන්නේ ඕනම සංඛ්‍යාවක බිඳුව බලය 1යි. එතකොට ධන 1 නේ ඉන්නේ මෙතනට. ධන 90 වෙන්නේ එතකොට. හරි ධන 90 වෙදී උපරිමයක් එනවා. මේ ප්‍රස්ථාරේ. ප්‍රස්ථාරේ උපරිමයේ උඩටම යනවා. m සමාන 1 විතර මොකක්ද? m දැම්මොත් 1 වෙන්නේ. එතකොට x සමානයි මෙතන 1නේ. කියන්නේ පයි ධන ඍණ 1 පළවෙනි බලය වතාවක් පයි බෙදීම 2. ඒත් මේ උත්තරේ මෙන්න අන්තිමට. ඊට වැඩි අපි ගත්තොත් අපිට මේ m2 1 දාමුකෝ. 2 දැම්මොත් මොකක්ද දෙන්නේ? 2යි පයි ධන ඍණ 1 දෙවෙනි බලය. එතකොට මේක කොහොමද ධන උත්තරයක් වෙනවා. එතකොට 2යි පයි තව 90ක් එනවා. එතකොට මෙන්න මේ පරාසයට වඩා එහාට ගිහිල්ලානේ. 2යි පයි ධන
තව පයි ප්‍රීමියම් දෙයක් කියන්නේ 2යි පයිට වැඩිනේ. පයිට වැඩි වෙනවානේ. එහෙනම් මෙන්න මේ පරාසය අයින් වෙනවා. මේ පරාසය හිටින්නේ නැහැ ඒක හරි. එහෙනම් ඒක අපිට ගන්න බෑ. මේක හරි. ඔන්න අවමාගයත් උපරිමය ගත්තා හරි. ඉස්සලා අපි fx සමානයි බිඳුව අගය ටික ගත්තා මේදී. ඊට පස්සේ අපි ගත්තා f බිඳුව වෙද්දි y අගයන් ටික. කියන්නේ මේ y අක්ෂයේ ඛණ්ඩාංක නැත්නම් y අක්ෂයේ කැපෙන ලක්ෂයක මේ හොයාගත්තා මේ. මේදී නේද? ඊට පස්සේ දින උපරිම අගය මේදී. දැන් හොයා ගන්න ඕන අවමාගයන් ටික. දැන් මේක උන අපිට ලියන්න පොඩ්ඩක් නැත්නම් අමතක වෙනවනේ. ඒත් අපිට ගන්න වෙනවා ඍණ 90 වෙනි තමයි මොකක්ද අපිට ඍණ 90 තමයි අපිට ඩොට් මේ දෙක මේ තියෙන්නේ මේ බිඳුව අගේ එකයි නේ හරි ඒක හරි. එතකොට ඍණ මේ වගේ මෙන්න මෙහෙම හරි. මුලින්ම අපිට ආව fx සමානයි බිඳුව වෙද්දි fx සමානයි බිඳුව වෙද්දි මොකක්ද වෙන්නේ කියලා. fx සමානයි බිඳුව වෙද්දි ඒ කියන්නේ දැන් මෙතන x අගේ හොයන්න ඕනේ හරි. يعني y අගේ බිඳුවයි y අගේ බිඳුව වෙද්දි මේ නිකම්ම කියන්නේ y සමානයි බිඳුව වෙද්දි x අගෙන් කීයද කියලා. x අගේ අපිට ආව මේ ඍණ 90. මේ කණ්ඩාංකේ නෑනේ x ඍණ 90යි y බිඳුව. හරිනේ කණ්ඩාංක වගේ ලියා ගන්න පුළුවන් ඒක. ඊට පස්සේ දෙවෙනි අවස්ථාව මොකක්ද දාන්නේ? f බිඳුව වෙද්දි y අගේ ධන 1යි. දැන් මෙතන y අගේ ධන 1යි. බිඳුව කියන්නේ x අගේනේ. එහෙනම් මෙතන fx මේ x අගේ නේද? x අගේ බිඳුවයි. කොහොම ලියාගත්තා. ඊට පස්සේ තව මේ තුන්වෙනි උදාහරණය ගත්තා. මෙතන උපරිම අගේ මේ x සමානයි කීයද? ධන 90 වෙදී. x සමානයි ධන 90 වට පස්සේ උපරිමයක් එනවා. උපරිමය කියන්නේ මේ උපරිමගේ මේ පේන්නේ මේ fx උපරිමගේ ධන 2යි. ඔන්න තුනක් ආවා. දැන් තව එකක් අපිට ගන්න ඕනේ. තව හතරක් ගන්නවා අවමගේ ගන්න ඕනේ. අවමේක. ඒක අපි මෙතනින් හොයමුනේ. අර වගේම මේ වගේ ලියා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට මෙන්න මෙහෙම ලියා ගන්න. දැන් මම අවමගේ හොයන්නේ. ඒතර අවමගේ කියනකොට fx වල අවමගේ ගන්නේ කොහොමද අපි? fx වල අවමගේ ගන්නේ මේ sin x අවම වුණාට පස්සේ. එහෙනම් sin x අවමගේ ඍණ 1නේ. ඍණ 1 ධන 1 බිඳුවයි. බිඳුවයි හරි. ඊළඟට sin x වලගේ එතකොට මොකක්ද sin x වලගේ ඍණ 1 වෙනවා. අවමගේ වෙන්නේ එතකොටනේ. දැන් අර වගේම sin x සමානයි ඍණ 1 එන්නේ sin ඍණ 90ට නේ. අර වගේම ලියන්න ඕනේ සාධාරණ සමීකරණ ටික. එතකොට දැන් මෙතන අපිට ගන්න පුළුවන් x සමානයි දැන් මෙතන m දැම්මා. ඉස්සර එනුත් m දැම්මනේ. දැන් මෙතන ඒක දාන්න බෑ. තව වෙන මොකක් හරි දාන්න. විචල්යක්. අපි හිතමු මොකක් තව තියෙන lmn නෑ p දාමු නේ. එතකොට p පයි නේ p දාමුකෝ p පයි m පයි වගේ ඍණ එකේ n බලය. දැන් මෙතන n බලය දාන්න බෑ. මේකේ දාමු p බලය. වතාවක් ඇල්ෆා. ඇල්ෆා කියන්නේ ඍණ 90. මොනව දැම්මා. දැන් අර වගේම අපිට ගන්න පුළුවන් නේ p සමානයි ඍණ 1 විට මොකද්ද වෙන්නේ? p සමානයි ඍණ 1 විට මෙතන ඉන්නේ x සමානයි ඍණ පයි ධන ඍණ 1 ඍණ 1 බලය ඍණ පයි බෙදීම 2. මොකද එන්නේ? ඍණ පයි මෙතන දැන් මේ උත්තරේ ඍණ වෙනවා. ඍණ 1 වෙනවා. ඒකට ඍණ පයි මේකයි ඍණ 90 නේ. උත්තර මේක ධන වෙනවනේ. ඒතකොට උත්තරේ ඍණ 90 වෙනවා. ඍණ 90 වෙනවා. හරි. මේ පේනවනේ දැන් මේ ආපු එක ආයෙ වෙනවනේ මෙතන මේ fx බිඳුව වෙද්දී. ඒ කියන්නේ මේ fx එකේ දැන් මේ අවමගේ බිඳුවයිනේ. fx බිඳුව වෙද්දී අපිට ආවේ x අගේ ඍණ 90යි. මෙතනින් අපිට ඒක ආයෙ එනවා මේ. වෙනවනේ දැන් මෙතන සමාන වුණාට හැම වෙලාවෙම සමාන වෙන්නේ නැහැ හරිද? වෙනස් වෙන්න පුළුවන්. ඒ හින්දා මෙහෙම මෙන්න මේ වගේ ලියාගත්තම ලේසි. දැන් මෙතන ඉන්න හින්දා මේකත් එකම උත්තරය ආවයි කියලා මේක ලියන්න නැතුව ඉන්න බෑ හරි. මේක ලියන්න ඕන. මේ අර වගේ වෙනස් අවස්ථාවක් આવොත් එහෙම වෙනස් උත්තරයක් ගන්න. මෙතන සමාන හින්දා එකම උත්තරේ එන්නේ. හරිනේ. අව වගේ ඒතකොට එහෙම ගන්න පුළුවන්. ඊළඟට අපිට ගන්න වෙන්නේ දැන් අපි දැන් මේ p සමාන ඍණ 1නේ.
දැන් අපි දාමු p සමානයි බිඳුව කියලා. p සමානයි බිඳුවට මොකද්ද වෙන්නේ? එතකොට x සමානයි මෙතන බිඳුව හැදෙනවා. ඍණ එකේ බිඳුව බලයයි ඍණ 90යි. ඍණ එකේ ඕනම බලයක් ධන එකයිනේ. sorry මේ ඍණ සංඛ්‍යාව ඕනම සංඛ්‍යාව බිඳුව බලය කියන්නේ ධන එකයිනේ. ඒතර ධන එක වාරයක් ඍණ 90 කියන්නේ ඍණ 90ම තමයි. හරි ඒකත් අපිට එනවනේ බිඳුව වෙනවා ඍණ 90. මේ උත්තරේ මෙතනත් අවුලන්නේ. තව එකක් බලමු අපි p සමානයි ධන 1 විතර මොකක්ද දෙන්නේ? මෙතෙන්ට. ඒතර x සමානයි අපිට p කියන්නේ π නේ. ඍණ එකේ පළවෙනි බලය π ඍණ π බෙදීම 2. ඒතර මොකක්ද අපිට එන්නේ? π ඍණ 90. කියන්නේ වැඩි වෙනවා. 3යි π බෙදීම 2ක් එනවා නේ. එහෙනම් ඒක ගන්න බෑ අපිට. ඔන්න නවත්තන්න වෙනවා නේ. හරි. දැන් උත්තරේ මොකක්ද අපිට ගන්න පුළුවන් වෙන්නේ? දැන් මෙන්න මේ ලක්ෂ ටික අපිට තියෙනවා ඈ. මේ ලක්ෂය අපිට මේ දින ලක්ෂය අපිට තියෙනවා. මේ දින කණ්ඩාංක මේ අපිට ඕන ප්‍රස්තාරයේ කණ්ඩාංක ටික අපිට තියෙනවා. හරි. හරි දැන් අපිට මේක අඳින්න තමයි තියෙන්නේ. ඊට කලින් මේක ලියාගන්න. fx බිඳුව වෙන අවස්ථාවයි f බිඳුව වෙන අවස්ථාවයි උපරිමගේ අවමගේ. ඒ ටික හෙවුවනම් දාගන්න පුළුවන්. හරිනේ. හරි දැන් මේක අඳිමුනේ. මෙහෙම අඳින්න ඕනේ. මුලින්ම fx ඒ කියන්නේ y නේ. මෙතන x එන්න ඕන. ඒක බිඳුව 90 නේ කර π බිඳුව දෙකයි π මෙතන එනවා. මෙතන තායි ඍණ π බෙදීම 2 මෙතන ඍණ π ඍණ හරි. දැන් මුලින්ම බලන්න මේ fx බිඳුව වෙද්දි කියන්නේ y බිඳුව වෙද්දි x ඍණ 90යි. මෙතන මෙන්න එතන 1 ලක්ෂයක් තියෙනවා. එක කණ්ඩාංකයක් තියෙනවා. y බිඳුව x ඍණ 90යි. ඊට පස්සේ ගන්න පුළුවන් f 1යි sorry y 1යි x බිඳුවයි. f බිඳුව 1යි කියන්නේ y 1යි x බිඳුවයි. එතන 1. එතන 2 හරි. මෙන්න මේකේ ලක්ෂය. දෙවෙනි ලක්ෂය. ඊට පස්සේ තුන්වෙනි ලක්ෂය x 90යි y 2යි. x 90යි y 2යි. ඔන්න ඔවෙන්නේ නේ. ඊට පස්සේ මෙන්න මේ ආගයන් ටික මේ ඍණ 90 සහ ධන 90 මේ sorry ඍණ π සහ ධන π වලට අදාළ ආගයන් ටික දාගන්න වෙනවා. නැත්නම් අමාරු. නැත්නම් මේක අපි නවත්තන්න බෑ. මේ කඳින්න කොහෙද මේ ඉවරෙන්නේ අපි දන්නේ නැහැ. එහෙනම් ඒකත් අපි දාගමු නේ. ඒතර කියන්නේ අපිට දැන් මේ අපේ ශ්‍රිතය මොකද්ද? ශ්‍රිතය fx සමානයි sin x ධන එකනේ. දැන් මෙතන දාන fx f ඍණ π x වල දාන ඍණ π කියන එක. f ඍණ π සමානයි sin ඍණ π ධන එක. ඒතර sin ඍණ π කියන්නේ අගේ කීයද? sin ඍණ 180 අගේ කීයද? අර sin මෙහෙම sin වක්‍රය කොහොමද එන්නේ? මෙහෙම sin වක්‍රෙන්නේ මතකනේ. මේ ඍණ π වලට ආවේ බිඳුව. ඍණ π වලට ආවේ බිඳුව. පේනවනේ. එතකොට මේ පිට ගන්න වෙන්නේ මෙතන බිඳුවයි හරි. බිඳුව ධන 1 උත්තරේ ධන 1යි. ධන 1යි. මෙතන. ඉන්න බලන්න මේදී ධන 1. පේනවනේ ධන 1 ගාවට ඊට පස්සේ ධන π වලදී මොකක්ද වෙන්නේ? මේක අපි දැම්මොත් f ධන π වලදී y අගේ උඩ sin π ධන 1. sin π කියන්නේ බිඳුවයි. sin 180ත් බිඳුවයි. ඒක බිඳුව ධන 1 ඒත් 1යි. එතනත් මේ මේකයි මේ. මොන්න ඔතෙන්ට යනවා. π වලදී මෙයා 1යි. දැන් එනවා මේ දිගේ ශ්‍රිතය මෙන්න මෙහෙම එන්නේ. මේ වක්‍රයක් එන්නේ. මෙහෙම ආවා. මෙහෙම ගියා. කොහොම ගියා. කොහොම ආවා. මේක තමයි එතකොට අපිට අඳින්න ඕනේ ශ්‍රිතය fx සමානයි sin x ධන 1. හරිනේ. හරි මේක අඳ ගන්න ඔන්නෝම තමයි ඉන්නේ. හරි. හරි ඊට පස්සේ තව එකක් ගමු. fx
සමානයි cos 2x 2 cos x ඍණ 1. හරි. මේ තමයි ශ්‍රිතය. මේකේ ප්‍රස්තාවන ඉන්න ඕනේ. හරි. මේකතර අපි ඉස්සර ගත්තා වගේ ගන්න මුලින්ම ගන්න මොකද්ද? fx සමානයි බිඳුවනේ. fx සමානයි බිඳුව. විට එන ලක්ෂ ටික ගන්න. ඒ කියන්නේ x අක්ෂයේ මේ කැපෙන ලක්ෂ ටික. හරිනේ. එහෙනම් දැන් මෙතන බිඳුව දාන්න මෙතින් බිඳුවනේ fx සමානයි බිඳුවනේ දැන්. ඒතර බිඳුව සමානයි 2 cos 2x ඍණ 1. හරිනේ. ඊට පස්සේ මේ ඍණ 1 අනිත් පැත්තට ගියාම දන්නවනේ කොහොමද කියලා නේ. අපිට cos x එනවා මොකද? cos x සමානයි කියලා එනවා cos 2x සමාන වෙනවා භාගය කියලා. cos 2x භාගය. දැන් මේකේ අර වගේම ගන්න ඕනේ සමීකරණ ටික නේ. cos 2x භාගය වෙන සාධාරණ සමීකරණේ මේ දාන ප්‍රධාන පරාසයේදී නගේ මොකද්ද? cos වල. cos 60 5 බෙදීම 3. හරිනේ. උත්තරේ මොකද්ද දෙන්නේ අපිට? 2x සමානයි. දැන් cos වල ගන්න ඕනේ සමීකරණය. 2n π ධන හෝරින ඇල්ෆා. ඇල්ෆා කියන්නේ π බෙදීම 3යි. දැන් මෙතන 2x නිලා හරියන්නේ අපිට x ගන්නයි ඕනේ. හරි. දැන් x සමානයි n π ධන හෝරින π බෙදීම 6යි. ඔක්කොම දෙකෙන් බෙදුවම. ඔක්කොම දෙකෙන් බෙදනවා දෙපැත්ත. හරි. එතකොට දැන් ගන්න පුළුවන් අපිට x සමානයි x නෙමෙයි n නේ. n සමානයි ඍණ 1 આવොත් මොකක්ද වෙන්නේ? n සමානයි ඍණ 1 පිට මොකක්ද වෙන්නේ? මෙතන බලන්න x සමානයි එතකොට ඍණ π ධන හෝරින π බෙදීම 6. දැන් මේකෙත් අපි ගමු මේ පරාසය ඍණ π සහ ධන π අතර. එහෙම ගමු හරි. එතන මෙතන උත්තර දෙකක් වෙනවනේ. ඍණ π ඍණ π බෙදීම 6. ඒක අයින් වෙනවනේ. එතන මේකෙන් එළියට ඉඳින්නේ. හැබැයි එක උත්තරයක් හරි. ඍණ π ධන π බෙදීම 6 එනවා. කියන්නේ ඍණ 5යි π බෙදීම 6 කියන උත්තරේ එනවා. එතන මේක හරි. මේක එක උත්තරයක්. ඊට පස්සේ n සමානයි බිඳුවට මොකක්ද දෙන්නේ? බලන්න බලන්න x සමානයි එතකොට මේ කොටස බිඳුවයි ධන හෝරින π බෙදීම 6. ඒක හරි. උත්තර දෙකක් වෙනවා. ධන π බෙදීම 6 ඍණ π බෙදීම 6 නේ. දෙකක් එනවා. ඒ දෙකත් හරි. ඊට පස්සේ n සමානයි ධන 1 විට මොකද්ද? ධන 1 විට අපිට ගන්න පුළුවන් මෙතන x සමානයි n π කියන්නේ π නේ. π ධන හෝරින π බෙදීම 6. මේකෙත් π ධන උත්තරේ එළියට පයින්නවනේ. මේ පරාසය එළියට යනවා. π ධන π බෙදීම 6 කියන එක මේ එළියට යනවා පරාසය. එහෙනම් අපිට මෙතෙන් එන්නේ එක උත්තරයයි නේ හරියන්නේ. π ඍණ π බෙදීම 6 කියන එක. ඒ කියන්නේ 5යි π බෙදීම 6 කියන එක. ඔන්න ඔයා කියන්නේ ටිකනේ n සමානයි 2 આવොත් මෙතන වැඩි වෙනවනේ. මේක තමයි විශාල වෙලා මේ පරාසයෙන් එළියට පයින්න. ඒතර ඒක හරියන්නේ. ඊට පස්සේ අපිට දැන් ගන්න පුළුවන් හරි. දැන් x සමානයි බිඳුව විතර උත්තර ටික ගත්තා. ඊට පස්සේ ගන්න වෙනවා f බිඳුව උත්තර ටික නේ. f බිඳුව විතර මොනවද දෙන්නේ? ඒ කියන්නේ x සමානයි බිඳුව විතර y අගයන් ටික. ඒ කියන්නේ y අක්ෂයේ කැපෙන තැන. හරිනේ. එතකොට f බිඳුව දැන් මෙතන f බිඳුව සමානයි 2යි cos බිඳුව ඍණ 1. 2යි cos බිඳුව දැන් cos බිඳුව කියන්නේ 1යි ඈ. එතකොට දෙවරක් 1 ඍණ 1 කියන්නේ ධන 1. හරි ඒකත් හෙව්වා. f බිඳුව විතර ධන 1ක් එනවා. ඊට පස්සේ හොයාගන්න වෙනවා උපරිම අවමගි. fx උපරිම විතර. fx උපරිම අගය මොකක්ද? 2යි මේ cos අගය ධන වෙන්න ඕනේ. ධන 1 වෙන්න ඕනේ. එතකොට දෙවාරයක් ධන 1 ඍණ 1. ආයේ 1යි. fx සමානයි 1යි. එහෙනම් මෙන්න මේ අගයම එන්න ඕනේ පේනවනේ. හරි. දැන් ගන්න පුළුවන් මේ
fx උපරිම කියන්නේ මොකද? fx උපරිමයි කියන්නේ මේ cos කියන කොටසනේ. මේ විචල්්‍ය කොටස අගේ එක වෙනවනේ. එතකොට මේක වැඩිම අගේ එන්නේ. cos 2x සමාන 1 කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ cos 2x සමානයි cos බිඳුව කියන. cos එක කියන්නේ cos බිඳුවනේ. එතකොට ගන්න පුළුවන් 2x සමානයි මේ වගේ ගන්න වෙනවා සාධාරණ සමීකරණ. දැන් මෙතන n දැම්ම හින්දා n දාන්න එපා. හරි. m එක වගේ දාමු. 2m පයි ධන හෝරණ බිඳුව. ඇල්ෆා දැන් මෙතෙන් දායි බිඳුව. එතකොට අපිට ගන්න වෙනවා x සමානයි m පයි එච්චරයි. නේ m පයි. එතකොට දැන් මෙතන m සමානයි ඍණ 1 විට x සමානයි ඍණ පයි. හරි. ඒක එනවා. ඒක මේ පරාසයේ තියෙනවා. ඊපස්සේ x m සමානයි බිඳුව විට x සමානයි බිඳුව. හරි. ඒකත් මේ පරාසයේ තියෙනවනේ. මේ ආවේ ඒක තමයි මේ ඉස්සෙල්ලගේ ආවේ මේ x බිඳුව වෙද්දී y එකයි. මෙතන මේ x y එක වෙද්දී x බිඳුවයි. තවාගයක් එහෙම මේකම මෙතනත් ආවා. හරි. ඊට පස්සේ x සමානයි m සමානයි ධන 1 විට මොකද්ද මෙතන x සමානයි පයි. ඒකත් හරි. x සමානයි පයි කියන අගයවත් වෙනවා. ඊළඟට දැන් යන්න පුළුවන් අවමාගයන්ටි. අවමාගය fx අවම විට මොකක්ද දෙන්නේ? එතකොට අපිට ගන්න පුළුවන් fx සමානයි දැන් අවම වෙන්නේ මෙන්න මේ cos 2x කියන එක ඍණ 1 වුණාමනේ. ඒක ඍණ 1 වාරයක් දෙක කියන්නේ ඍණ 2යිනේ. ඍණ 2යි ඍණ 1යි කියන්නේ ඍණ 3යි. දෙවාරයක් ඍණ 1 කියන්නේ ඍණ 3යි. මොකද මේ ප්‍රස්තාරයේ ශ්‍රිතේ අවමගේ පහළ මගේ. ඒතර මේ ආවට පස්සේ බලමු දැන් මොකද වෙන්නේ කියලා. fx අවම විට මොකද්ද වෙන්නේ? fx අවම විට cos 2x ඉන කොටස ඍණ 1 වෙනවා. ඍණ 1 වෙනවනේ. ඒ කියන්නේ cos 2x සමානයි කියලා එනවා. ඍණ 1 ඉන්නේ මොකද්ද? ඍණ 1 ඉන්නේ ප්‍රධාන පරාසය කීයද? අදකනේ cos මේ ප්‍රස්තාරය. ඍණ පයි වලට. sorry ධන පයි වලට. ධන පයි තමයි මේ ඍණ 1 එන්නේ. cos වල. එතකොට උත්තරේ cos පයි. cos පයි කියලා ගන්න වෙනවනේ. දැන් දාන සාධාරණ සමීකරණ 2x සමානයි 2යි දැන් මෙතන m දැම්මනේ එහෙනම් p වගේ දාමුනේ p පයි ධන හෝරින මෙතන පයි දැන් මේක දෙකෙන් බෙදන්න එපා නේද? එතකොටනේ අපිට x එන්නේ x සමානයි එතකොට p පයි ධන හෝරින පයි බෙදීම 2යි. හරිනේ දැන් අර වගේ මෙහෙම අදිෂන් ටිකක් දාන්න අගයන් ටිකක් දාන්න p වලට. අපි දුම් p සමානයි ඍණ 1 විතර මොකක්ද දෙන්නේ? එතකොට x සමානයි ඍණ පයි ධන හෝරින පයි බෙදීම 2. ඉතින් එක උත්තරයක් අයින් කරන්න පුළුවන්. මේ ඍණ පයි ඍණ උත්තරේ. හැබැයි ධන උත්තරේ එනවා. ඒ කියන්නේ ඍණ පයි බෙදීම 2 කියන උත්තරේ එනවා. ඒක හරි. p සමානයි බිඳුව විට මොකද අපිට එන්නේ? x සමානයි මේ කොටස බිඳුව වෙනවා ධන හෝරින 90. හරි. ඒකත් හරි. ඒ දෙකම මෙන්න මේ පරාසය ඇතුලේ තියෙනවනේ. ඊට පස්සේ p සමානයි ධන 1 විට මොනවද? ධන 1 විට අපිට ගන්න පුළුවන් x සමානයි පයි ධන හෝරින පයි බෙදීම 2. ඒකෙත් අපිට ධන උත්තරේ ගන්න පුළුවන්. ඒ කියන්නේ ධන පයි බෙදීම 2. ඔන්න අගයන් ටික එනවා. දැන් මෙතන අගයන් ටික වැඩි ලක්ෂ දෙකක් වැඩි. හරි. මේක ලියාගන්න දැන් ඊපස්සේ ගහමු ප්‍රස්තාරය. හරි දැන් අනිත් උනේ. දැන් මෙතන අපිට උන ලක්ෂ දෙක හොයාගන්න ඕනේ මේ y බිඳුවේදී x කීයද? y බිඳුවේදී x අගේ ආවේ මෙතෙන් ඍණ පයි බෙදීම 5යි පයි බෙදීම 6යි ධන හෝරණ පයි බෙදීම 6යි ධන 5යි පයි බෙදීම 6යි. ඔය වගේ ලක්ෂ 4ක් එනවා. හරිනේ? නෝ ගන්න.
දැන් මේව ගාමු හරි. මොකද තියෙනවා? දැන් මෙතන අපිට ගන්න වෙනවා බිඳුවයි අර පයි බෙදීම 6ව තියෙනවනේ. ඒතර පොඩ්ඩ සාමාන්‍යයෙන් ඒ වැඩියෙන් ගමුනේ. මෙතන ගමු පයි බෙදීම 2යි මෙතන ගමු පයි x ඊපස්සේ ඍණ පයි බෙදීම 2 යම් අඩුයි වගේනේ. ඍණ පයි හරිනේ. මෙතන බිඳුව. මෙතන fx උපරිම අගය අපිට ආවා කීයද? උපරිම අගය ආවා 3යි නේ. උපරිම අගය ආවේ නෑ 3 නෙමෙයි. ධන 1යි. උපරිම අගය ධන 1යි ආවේ. අවම අගය ආවේ ඍණ 3යි. වම අගය ඍණ 3යි. හරි තේතේ. හරි දැන් පටන් ගමු. එතකොට අපිට මුලින්ම fx බිඳුව අවස්ථාව. කියන්නේ fx බිඳුව කියන්නේ y බිඳුව අවස්ථාව. y බිඳුව වෙත් x අගයන් කීයක් ආවද? 4ක් ආවා. ඉස්සලාම ඍණ 5යි පයි බෙදීම 6 මේ හරිය වගේ. මේ තියෙන එකක් ඍණ 5යි පයි බෙදීම 6. ඊවස්තාව ධන හෝ ඍණ පයි බෙදීම 6. මේ ඍණ පයි බෙදීම 6යි මේ ධන පයි බෙදීම 6යි. දෙකයි. ඊට පස්සේ 5යි පයි බෙදීම 6යි. හරි. ඊළඟට ඒක හරි. ඊට පස්සේ f බිඳුව පිට ආවනේ. f බිඳුව කියන්නේ x අගේ බිඳුව වෙද්දි y අගේ ධන එකක් කියලා ආවනේ. මෙන්න මෙතනත් වෙනවා. එතකොට f වගේ බිඳුවයි x අගේ බිඳුව y අගේ ධන එකයි. කියන්නේ f බිඳුව එක කියලා ආවන්නේ. x අගේ බිඳුව වෙද්දි y අගේ එකයි. ඊට පස්සේ තව දැන් උපරිම අවස්ථාව. උපරිම කියන්නේ කීයක් ආවද? උපරිම fx උපරිම කියන්නේ මේ ධන එකේ අවස්ථාවනේ. ඍණ පයි වලදී ආව උපරිමයක්. බිඳුවේදී ආව උපරිමයක්. ධන පයි වලදී උපරිමයක් ආවා. ඔන්නම තුනක් තියෙනවා. උපරිමයන් තුනක් තියෙනවා. ඊට පස්සේ අවමගයන් කීයක් ආවද? අවමගයන් කියන්නේ ඍණ 3නේ. ඍණ 3 ආවා කීයද ඍණ 3 ආවේ? ඍණ 90 දී. ඍණ 90 දී ආවා ඍණ 3ක්. අවමගයක් ආවා. ඊට පස්සේ ධන 90ත් ආවා. ධන 90ත් ආවා අවමගයක්. හරි. ඔන්න තියෙනවා ප්‍රස්තාරය එතකොට. දැන් ගහන්න තියෙන්නේ. මෙන්න මෙහෙම නෙමෙයි. පේනවනේ. මෙහෙම ආවා. එතනින් අවමයක් ආවා. මෙහෙම හැරිලානේ. කොහොම ගියා? මෙහෙම අවමයක් තියෙනවා. මෙතන ආයිත් අවමයක් එනවා. එතන මේ මෙහෙම හැරිලා නොමෑ. පේනවනේ දැන් මේක අසන් ගහ ගන්න මේ හරි ඇද වෙන්න තු ගහ ගන්න ඕනේ. හරි. දැන් මේක තමයි දැන් ප්‍රස්තාරය. fx තමයි මේ තියෙන්නේ. හරි. කොහොම ගන්නද? හරි ඊළඟට තව එකක් ගොල්. Ya, hari tapi yang untuk jelas pahala paper तीन है एक ही बलम गाड़ तो dan balan में බලමු මේ
බලමු එහෙම අපිට උදාහරණයක් මම ගන්න බැරි හරි. හරි දැන් මෙහෙම දෙනවා sin වර්ග x ඍණ 2 cos වර්ග x ධන 3. හරිනේ. දැන් මෙහෙම දීපන් පස්සේ අපිට මුලින්ම කරන්න ඕනේ මේ sin cos දෙකක් තියන්න බෑ අපිට හරියද? එකක් දා ගන්න ඕනේ. එක්ක sin නැත්නම් cos කරගත්තා හරි. මේ ඒතකොට අපිට දැන් මම කියවනේ මෙහෙමනේ දා අපි අර ඉස්සර කර පාඩම් වල cos 2 x ගත්තනේ මේ විදිහට. එක ඍණ 2 sin වර්ග x කියලා. ඒ කියන්නේ මෙතන අපිට sin වර්ග x සමානයි මොකද්ද? එක ඍණ cos 2x බෙදීම 2 කියලා. මේ ඒ වගේම ගන්න පුළුවන් අපිට cos 2x සමානයි තව එකක් කිව්වනේ 2 cos වර්ග x ඍණ 1 කියලා. දැන් පුළුවන් cos වර්ග x ගන්න කොහොමද? 1 ධන cos 2x බෙදීම 2. මේ අනිත් එක. දැන් මෙතන ආදේශයක් දාන්න. එතන මොකක්ද දෙන්නේ fx සමානයි අපිට ගන්න පුළුවන්. මෙතන 1 ඍණ cos 2x බෙදීම 2 ඍණ දෙවාරයක් 1 ධන cos 2x බෙදීම 2. මෙතන ධන 3. හරිනේ. හරි. දැන් නම් බලන්න මෙතන පොදු හරය අපිට මෙතන 2 වුණනම් කපන්න පුළුවන් නැත්නම් එතන පොදු හරය ගමු. දෙක අරන්නේ. එතන අපිට පොදු හරය 2 අතර පස්සේ මොකක්ද දෙන්නේ? 1 ඍණ cos 2x මෙතන ඍණ 2යි ඍණ 2යි cos 2x ධන 6යි. ධන 6යි. එහෙනම් අන්තිම උත්තරේ මෙතන 1 ඍණ 2 කියන්නේ ඍණ 1යි ඍණ 1යි ධන 6යි කියන්නේ ධන 5යි. ධන 5 ඍණ ධන 5 ඍණ cos 2x ඍණ 2යි cos x. එතකොට ඔක්කොම cos 3යි එනවනේ. 3යි cos 2x එනවා. නෝ බෙදීම 2යි. ඒ කියන්නේ ඕන මේ මෙහෙම ලියන්න පුළුවන් මේක ඕනන්නේ. ඍණ 3යි cos 2x ධන 5 නැත්නම් ඍණ 2න් 3යි cos 2x ධන 2න් 5 හමු ගන්න පුළුවන්. නේ හරි මෙන්න මේ වගේ එකම විතරක් අනිවාර්යයෙන්ම ගන්න ඕන. නැත්නම් හදන්න අමාරුයි. හරිනේ. එක sin නැත්නම් cos නැත්නම් tan වලින් අනිවාර්යෙන් එක පිටෙන් දාන්න ඕනේ මේ වගේ තිබ්බොත් එහෙම. සමීකරණ මේම හදගෙන මෙන්න මෙහෙම හදාගෙන මෙන්න මේ ආකාරයට ගන්න ඕනේ. නැත්නම් අමාරුයි. හරි. හරි මුලින් මේක ලියාගමු. දැන් අපි ලියාගමු මේක නේ. අපි මේ වගේ අර වගේ උත්තර ටික ගමු. හරිනේ. ඒතකොට දැන් එන fx වල අපි දාන්න පුළුවන් මෙන්න මේක. fx වල දාන්න පුළුවන් ඍණ 2න් 3යි cos 2x ධන 2න් 5නේ. දැන් ඉස්සෙල්ලාම අපි මොකද වන්නේ? ඉස්සෙල්ලාම අපි fx සමානයි බිංදුව අවස්ථාව ගමු. fx සමානයි බිංදුව අවස්ථාවේදී මොකද වෙන්නේ? නේ y සමානයි බිංදුව වෙනකොට. එතකොට මෙතන බිංදුව ඇවිල්ලා මෙතන එනවා ඍණ 2න් 3යි cos 2x ධන 2න් 5. එතන මොකද අපිට එන්නේ? cos 2x සමානයි 3 බෙදීම 5. 3 බෙදීම 5. නේ? එතකොට අපිට දැන් මෙතනදී නම් ඉස්සෙල්ලා අපි ගන්නට භාගය කියලා ආවනේ භාගය එහෙම ලස්සනට ආවනේ භාගය ආවා මූල 3 බෙදීම 2 එහෙම ගන්නට ආවනේ දැන් 5න් 3 කියලා මේ අගයක් තියෙනවා cos 2x වල හැබැයි මේ අර වගේ සම්මත අගයක් නෙමෙයි
90 අංශක 45 අංශක 60 ඒ වගේ නෙමෙයි නේ. මේක ඕනේ හරිය මගේ අපි දන්නේ නැහැ. හරි. එහෙනම් මේක දාගමු ඇල්ෆා කියලා. අපි හිතමු මේ cos 1x cos alpha කියලා. මෙතන alpha සමානයි cos inverse π 3. හරි. දැන් මොකද වෙන්නේ? දැන් අපිට ගන්න පුළුවන් අර වගේ නේද? ගන්න පුළුවන් සාධාරණ සමීකරණය ගන්න වෙනවා. හරිනේ? එතකොට 2x සමානයි 2n π ධන හෝරින alpha. හරි. එතකොට x කියන්නේ මේක දෙකෙන් බෙදන්න එපා සෙට් එකම. n π ධන හෝරින alpha බෙදීම 2. දැන් මෙතන alpha කියන්නේ මේ සුළු කෝණයක්. හරි. හරි දැන් අර වගේම අගයන් ටිකක් දාගමු. මේකෙත් පරාසය ඍණ π සහ ධන π. ඒක දාගමු. දැන් අපි හිතමු x සමානයි sorry x නෙමෙයි n සමානයි ඍණ 1 විට මොකද්ද වෙන්නේ? මෙතන. ඒතර අපිට එනවා x සමානයි ඍණ 1යි π. කියන්නේ ඍණ π. ධන හෝ ඍණ ඇල්ෆා බෙදීම 2. දැන් මෙතන උත්තර දෙකක් එනවා. ඍණ π ඍණ ඇල්ෆා උත්තරේ ගන්න වැඩක් නැහැ. ඒතකොට මේ ඍණ π කියන මෙන්න මේ පරාසය පනිනවනේ සීමාව පනිනවනේ. එහෙනම් මෙතන අපිට ගන්න පුළුවන් උත්තර 1යි. ඍණ π ධන ඇල්ෆා බෙදීම 2. ඊට පස්සේ අපිට n සමානයි බිංදුව ගන්න පුළුවන්. දැන් මොකද්ද අපිට එන්නේ x සමානයි. ඒතර මේක කොටස බිංදුවයි. ධන හෝරණ ඇල්ෆා බෙදීම 2යි. හරි. අගයන් දෙකක් තියෙනවා. ධන හෝරණ ඇල්ෆා බෙදීම 2ක් නේ. ඊට පස්සේ n සමානයි ධන 1 විට මොකද දෙන්නේ? x සමානයි මෙතන ධන π ධන හෝරණ ඇල්ෆා බෙදීම 2. මේකේ ධන π ධන ඇල්ෆා බෙදීම 2 අයින් කරලා දාන්න පුළුවන්. ඒක වැඩි. දැන් මේකේ අපිට ගන්න පුළුවන් එක උත්තරයයි ධන π ඍණ ඇල්ෆා බෙදීම 2. පයිට වඩා අඩු එකක් නේ ගන්න වෙන්නේ. මේ පරාසය අපිට ඕනේ. ඒතර ඒක හරි. හරි. ඊට පස්සේ අපිට f බිඳුව විට ඊළඟට f බිඳුව විට මොකද්ද වෙන්නේ? ඒ කියන්නේ මෙතන f බිඳුව සමානයි ඍණ 2න් 3යි cos බිඳුව ධන 2න් 5යි. cos බිඳුව කියන්නේ ධන 1යිනේ. ඒතකොට ඍණ 3න් 2 ධන sorry ඍණ 2න් 3 ධන 2න් 5. උත්තරය වෙන්නේ මොකද්ද? ධන 1යි. ධන 1යි උත්තරේ. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් fx උපරිම විතරයි. උපරිම අගය කියන්නේ දැන් මෙතන පොඩ්ඩක් වෙනස්. හරි දැන් මෙතන මේ සංගුණක මෙතන සංගුණකේ ඍණ හරි. මේ cos සංගුණකේ ඍණනේ. එහෙනම් මෙයාගේ උපරිම අගයක් වෙන්නේ මෙයාගේ ධනවත් මොකද්ද වෙන්නේ? ධනාවත් එහෙම ඍණ වාරයක් ධන ඇවිල්ලා මේක ඍණ වෙලා ඍණ මෙතන ධන උත්තරෙන් තියෙන. එතකොට අගේ අඩු වෙනවනේ. දැන් උපරිම අගයක් ගන්න මෙතන අනිවාර්යෙන් මෙයා ඍණ තිබ්බොත් මෙයා ඍණාවත් හරිනේ. ඍණ වාරයක් ඍණ අගයක් තිබ්බොත් ධන වෙලා මේ කොටස මේකත් ධන වෙලා තව වැඩි වෙනවා. උපරිම අගය වැඩි වෙනවා. එහෙනම් මෙතන x උපරිම විට මොකද්ද වෙන්න ඕනේ? cos 2යි x වලට ගන්න වෙන්නේ ඍණ 1 කියලා. ධන 1 නෙමෙයි ඉස්සෙල්ලා වගේ නෙමෙයි. එහෙනම් මෙතන මොකද්ද fx අගය ඉන්නේ? fx උපරිම අගය fx උපරිම අගය වෙන්නේ ඍණ 3න් 2න් 3යි මෙතන ඉන්නේ ඍණ 1යි. ධන 2න් 5යි. එතකොට අපිට ගන්න වෙනවා 8 බෙදීම 2න් 4යි නේ. ධන 4යි. වෙනවනේ. හරි මෙන්න ලියා ගන්න. ඊට පස්සේ මේ fx උපරිම විතරනේ. උපරිම විත මොකද්ද වෙන්නේ? cos 2යි x වෙන්නේ ඍණ 1යි නේ. ඒතර cos 2යි x වල ගන්න පුළුවන් අගේ මොකද්ද? ප්‍රධාන පරාසයෙන් cos π නේ. cos π. ඒතර අපිට ගන්න පුළුවන් 2යි x සමානයි 2යි මෙතන n දැම්මම n දාන්න එපා. m කියලා වෙනම අගයක් දාන්න. හරි m π ධන හෝරණ ඇල්ෆා කියන්නේ මෙතන π. දැන් මේක දැන් දෙකෙන් බෙදන්න පුළුවන් නේ. x සමානයි m π ධන හෝරණ π බෙදීම 2යි. එහෙනම් මේකේ මුලින්ම අපි m සමානයි ඍණ 1 දැම්මොත් මොකද x සමානයි
ඍණ පයි ධන හෝ ඍණ පයි බෙදීම දෙක ඔන්නෝම දෙකක් වෙනවා උත්තර. તો ඍණ පයි ඍණ 90 ඍණ 90 ඒ උත්තරේ ගන්න බෑ. මොකද මේ පරාසයෙන් පිට යනවනේ. දැන් අපිට ගන්න වෙන්නේ ඍණ 90 තමයි ගන්න. ඍණ පයි ධන පයි බෙදීම දෙක කියන්නේ ඍණ පයි බෙදීම දෙක. හරි. ඊට පස්සේ m සමානයි බිඳුව විතර. මොකක්ද දෙන්නේ x සමානයි එතකොට මෙතන බිඳුවනේ මේක. ධන හෝ ඍණ පයි බෙදීම දෙක. හරි. දෙකක් කියන එතන. ඊට පස්සේ m සමාන ධන එකවට පස්සේ මොකක්ද දෙන්නේ? පයි ධන හෝ ඍණ පයි බෙදීම දෙක. ධන උත්තර අයින් කරලා දානවා මේ පරාසයෙන් පිට යන හින්දා. ඍණ උත්තරේ තියෙනවා. එහෙනම් මෙන්න මේ වගේ අගයන් දෙකයි එන්නේ. ධන හෝ ඍණ 90. තමයි මෙන්න මේ වගේ එන්නේ. හරිනේ? ඊට පස්සේ මෙහෙම ගන්න පුළුවන් f අවමාගයන් ටික. fx අවමාගයන් ටික. fx අවම පිට. මොකද්ද වෙන්නේ? නෝඩ් fx අපිට ගන්න පුළුවන් මෙතන මෙයා ධන එකකුණොත් එහෙම අවම වෙනවා නේ ධන එකකුණොත් එහෙම. එතකොට ඍණ 3න් 2යි මෙතන ධන 1යි ධන නේ දෙකෙන් 5. එතකොට එන්නේ ධන 1 තමයි අවමගේ එන්නේ. ධන 1ම අවමගේ ප්‍රස්ථාරය. එතකොට ධන 1 වෙද්දි නේ cos 2යි x ට එන්නේ 1යි කියලා. කියන්නේ cos 2යි x ගන්න පුළුවන් cos බිඳුව කියලා. දැන් අර වගේම දාන්න දිනවනේ. එතකොට 2යි x සමානයි 2යි p දාමුනි 2යි p පයි ධන හෝරණ බිඳුවයි. ඇල්ෆා බිඳුවයි දැන් හරි. එතකොට x සමානයි p පයි නේ. දැන් මේකේ තර වගේ නේද? p සමානයි ඍණ 1 විතර හරි එකක් එනවා. x සමානයි ඍණ පයි එනවා. හරි. p සමානයි බිඳුව විතර x සමානයි බිඳුව හරි ඒකත් වෙනවා. p සමානයි ධන 1 විතර x සමානයි පයි ඒකත් වෙනවා. හරි. මොකක්ද ගන්න දැන්? ලියා ගන්න හරි. හරි දැන් උනේ මම බලමු. එතකොට දැන් මේ වගේ fx දැන් මෙතන උපරිමගේ ඇවිල්ලා තියෙන්නේ ධන 4නේ. උපරිමගේ ධන 4යි අවමගේ ධන 1යි. તો ධන 4 උපරිමගේ ධන 1 අවමගේ. මේ පැත්තට එන්නේ නැහැ. හරිද? ඍණ පැත්තට එන්නේ නැහැ. අපිට fx සමාන බිඳුව අවස්ථාවනේ. කියන්නේ y සමාන බිඳුවේදී x අගයන් ආව නේද දෙකක්. මෙතන පොඩි වැරද්දක් තියෙනවා නේ. දැන් මම අතන ගත්තේ මෙහෙමනේ. බිඳුව සමානයි එතනකොට හදා ගන්න ඕනේ. හරිද? ඒ එතන ගානේ ඍණ 3න් 2කින් 3යි cos 2යි x සමානයි ධන දෙකෙන් පහ කියලානේ තිබ්බේ. දැන් මේක අනිත් පැත්තට ගියා නම් මොකද්ද අපිට එන්නේ? 3යි cos 2යි x සමානයි 5 කියලා. ඒතර cos 2යි x එන්නේ 5 බෙදීම 3 කියලා. ඒක මම අර මෙතන මාරු වෙලා නේ. මම දැන් මේ 3 බෙදීම 5 කියලානේ. ඒතර ඇල්ෆා කතාව ඒතකොට අයින් කළා දාන්න. ඒ ටික එන්නේ නැහැ. හරිද? දැන් මෙන්න මෙයාගේ එන්න පුළුවන්ද කියලා බලන්නකෝ. cos කෝණයකට ඇවිල්ලා තියෙනවා 5 බෙදීම 3 කියලා. ඒ කියන්නේ සාමාන්‍ය 1.6යි 6යි ගන්න. 1.6යි 6යි ගන්නක් තමයි ඇවිල්ලා තියෙන්නේ.
මේක එන්න පුළුවන්ද? මේක වෙන්න පුළුවන්ද? තාත්වික x වලට නම් හරියන්නේ නැහැ මේක. නේ? එහෙනම් මේක මොකක්ද කියන්න පුළුවන්? විසඳුම් නොමැත. ඒ කියන්නේ මේ වගේ කැපෙන ලක්ෂණ නෑ මේක ප්‍රස්තාවය. ඒක තේරෙනවනේ මොකද කොහොම තේරෙන්නේ මේ? අවමගේ 1 වෙද්දී උපරිමගේ 4 වෙද්දී මේ ප්‍රස්තාරය එන්න ඕනේ 1 4 4 මේ බිඳුව ගාවට යන්න බෑ. අන්න ඒකයි ප්‍රශ්නේ. ඉතින් අපි ලියන්න මෙහෙම ලියන්න තියෙන්නේ මේ වගේ. තාත්වික විසඳුම් නොමැත. මේකට. හරි. ඒක හරියන්නේ. හරි. එතකොට මේ ඒකට සර මුල් ටික අයින් කරලා දාන්න. fx සමානයි බිඳුවකින් ඒ ටික පොඩ්ඩක් අයින් කරන්න කපා ගන්න. හරි. මේ මෙන්න මේක එන්න ඉන්න. එතකොට එතන ඒකට මේ කණ්ඩායම් ගන්න බෑ. හරි. ඊට පස්සේ අපි යන් f බිඳුවට නේ. f බිඳුව විතර මොකක්ද? f බිඳුවට ආව අපිට ධන 1 කියලානේ. f බිඳුව විතර ආවේ ධන 1 කියලානේ. ධන 1යි. f බිඳුව කියන්නේ x බිඳුව වෙද්දී y ධන 1යි. මෙන්න මේ අක්ෂ. හරි. දැන් අපි දාගමු අර වගේම මේ ඍණ 90යි ඍණ 180 ඍණ පයි එතන ධන 90 ධන පයි. කොහොම හරි. ඊට පස්සේ අපිට දැන් පුළුවන් fx උපරිමයට ටික ගන්න ඕනේ. එතන බිඳුවයි හරි. ඊට පස්සේ දැන් උපරිමගයන් ටික ගන්න පුළුවන් අපිට fx උපරිමගයන් ටික අවිල්ල තියෙනවා. ඒ කියන්නේ ධන 4 උපරිම කියන්නේ. උපරිමගයන් වලට අවිල්ල තියෙන ධන හෝ ඍණ 90 නේ. ඍණ 90 උපරිමයි මේ y යගේ ධන 90 වෙදි උපරිමයි y යගේ. අවමගයන් ටික මොනවද? ඍණ පයි බිඳුව සහ පයි නේ. හරි. ඍණ පයි මෙතනදී අවමයි බිඳුවයි කොහොමත් මේ ඇවිල්ලා තියෙනවනේ ඒක දාන්න තියෙන ආයි දාන්න ඕනේ හරි. ධන පයි වලදීත් අවමයි. ඔන්න හරි. මෙදින් ප්‍රස්තාවය උඩ හරිද? දැන් කොහොමද මේකෙන් මෙහෙම යන්නේ නේ? මෙහෙම ගියා කොහොමනේ? මෙහෙම එන්න ඕන. මොකද ගිහිල්ලා ඊට පස්සේ මෙහෙම හැරිලා මේ අවමයක් ඇවිල්ලා නේ. ආයි මෙහෙම ගිහිල්ලා මෙතනින් හැරිලා මොමයක් තමයි ඉන්නේ හරි. මේක fx කියලා ගන්න මේ ප්‍රස්තාවය. ඊට පස්සේ තව බලමු අපි දැන් ඊට පස්සේ මෙහෙම හරි. හරි 2011 පේපරේ. ඊට වෙන මෙහෙම එකක් තියෙනවා හරි. fx සමානයි fx fx සමානයි 5 ධන 3යි cos x cos 4යි x. හරි ප්‍රස්තාව අනින දින මුලින්ම හරි. පරාසය දීලා තියෙන අපිට පරාසය ඇවිල්ලා තියෙන්නේ ඍණ 90 ධන 90 හරි. ඍණ 90යි ධන 90. හරි දැන් මේ කොහොමද ගත්තේ බලමු. මුලින් මේක හොයාගන්න fx සමානයි බිඳුව විතරනේ. මොකද වෙන්නේ? ඒතර y සමානයි බිඳුව කියන්නේ. ඒතර 5 ධන 3යි cos 4x බිඳුවයි. අපිට එනවා cos 4x සමානයි ඍණ 5 වෙදීම 3 කියලා. දැන් මේකත් අර වගේ තමයි මම කිව්වේ. cos කෝණයක් එන්න පුළුවන් උපරිමගේ ධන 1යි අවමගේ ඍණ 1යි. දැන් මෙයාගේ ඍණ 1.6ක් 6 යොමු ගන්නක් එන්නේ. ඒතර මෙයාගේ එන්න විදියක් නැහැ නේ. එහෙනම් මේ කෙලිම ලියනවා මොකක්ද තාත්වික විසඳුම් නොමැත කියලා නේ. තාත්වික විසඳුම් නැත්නම් මූල හරි. එහෙම ගන්න පුළුවන් නොමැත.
ඊට පස්සේ ඒක හරි. ඊළඟ යන්න f දෙවෙනි එකට. f බිඳුව සමාන f බිඳුව විතර. මෙතන නේ කියන්නේ f බිඳුව සමානයි 5-3යි cos බිඳුව. cos බිඳුව කියන්නේ එකයිනේ. 5-3 කියන්නේ 8යි නේ. 8යි. හරි. ඊට පස්සේ යන්න පුළුවන් fx උපරිම විට. fx උපරිමයි. කීයදෙන්නේ? fx සමාන එතකොට මෙතන cos 5-3 වරක් මෙතන එක වෙන්න එපානේ. 8යි. උපරිමගේ 8යි එතකොට. නේ. දැන් මේ ලියන්න හරි. එතකොට fx උපරිම විට මොකද වෙන්නේ? fx උපරිම විට අපිට ලියන්න පුළුවන් cos 4x සමානයි ධන 1 කියලා. උපරිමගේ. ඒ කියන්නේ cos 4x සමානයි cos බිඳුව එක වෙන්නේ. 4x සමානයි 2යි n π තන හොරින ඇල්ෆා දැන් ඇල්ෆා කියන්නේ බිඳුව හරි. අර මේ අර ඉස්සෙල්ලා වෙත් මේක මේකට අමතක වුණා හරි. n යන නිකිලයක් අන්න එක දාන්න. ඒක අපි දැම්මේ නැහැ. නිකිලයක්. ඉස්සෙල්ලා වෙත් දාගන්න ඉතින්. අපි දැම්මනේ m දැම්මා p දැම්මා හරි. ඒ හැම එකම නිකිලයක් වෙන්න ඕන. දැන් මෙතන 4x තියෙන. අපිට ඕන x නේ. ඒතර x සමානයි n π බෙදීම 2 තමයි එන්නේ. හරිනේ. f උපරිම විට. එහෙනම් දැන් මොකද්ද අපි කරන්නේ? n සමානයි යාමු ඍණ 1. එතන මොකද්ද අපිට එන්නේ? x සමානයි ඍණ π බෙදීම 2. හරි. ඒක මේ පරාසයේ තියෙනවා. ඊට පස්සේ n සමානයි බිඳුව දැම්මට පස්සේ x සමානයි බිඳුව. හරි. ඒකත් මේ ගත්ත උත්තරේ මේ x බිඳුවේදී x බිඳුවේදී y 8යි උපරිමයි. මේක ආයි මෙතනත් වෙනවා. ඊළඟ x n සමානයි ධන 1 විට x සමානයි ධන 90. හරි ඒකත් එනවා. උපරිම අගයන් 3ක් වෙනවා ඒ පරාසය. n සමාන 2වට පස්සේ මෙතන π එනවනේ. ඒක તો තේරුම් ගන්න එතකොට මේ පරාසයෙන් එළියි. ඊට පස්සේ අපි යන්න පුළුවන් fx අවම විට අවමාගේ මොකක්ද දෙන්නේ? අපිට එනවා මෙතන මේ මොකක්ද දෙන්නේ? fx සමානයි 5 ධන 3 වරක් මේ cos 4x ඍණ 1 වෙනවා. එහෙනම් උත්තරය වෙන්නේ 2යි නේ. 2යි. ධන 2යි. එතකොට මොකද අපිට වෙන්නේ? එතකොට cos 4x කියන එක නා ඍණ 1 බවට පත් වෙනවා නේ. අවමගේ. එතකොට cos 4x සමානයි ඍණ 1 කියන්නේ cos π. 4x සමානයි 2යි m π. දැන් m ගමුනේ. ධන හොරෙන මේ ඇල්ෆා කියන්නේ π. m කියන්නේ නිකිලයක්. දැන් මේක දෙකෙන් බෙදන්න නේ. ඒතකොට x සමානයි මෙතන m π බෙදීම 2යි ධන හොරෙන π බෙදීම 4යි. කොහොම එනවා? හරි. දැන් අර අගෙන්ට දාලා බලන්න. අපි හිතමු m වලට දාමු m සමානයි ඍණ 1 විතර දාමු. x සමානයි ඍණ π බෙදීම 2යි ධන හොරෙන π බෙදීම 2යි. මේක ඍණ π බෙදීම 2යි ඍණ උත්තරය අයින් වෙනවා. අයි මේ පරාසය එළියට එනවනේ. අපිට එන ධන උත්තරේ. ඒ කියන්නේ මෙතන 4 හරි. ඍණ π බෙදීම 2 ධන π බෙදීම 4. එතකොට එන්නේ උත්තරේ ඍණ π බෙදීම 4යි. ඊට පස්සේ m සමානයි බිඳුව විට දානවා. එතකොට මේ කොටස බිඳුව වෙලා x සමානයි ධන හොරෙන π බෙදීම 4. හරි. ඒකත් එනවනේ. එතන දෙකක් එනවා. ඊට පස්සේ m සමානයි ධන 1 විට මොකද්ද වෙන්නේ? මෙතන x සමානයි π බෙදීම 2යි ධන හොරෙන π බෙදීම 4යි. ඒකෙත් π බෙදීම 2 ධන π බෙදීම 4 ඕනේ නැහනේ. ඒක වැඩි වෙනවනේ. මේකෙත් π බෙදීම 4 තමයි. m සමාන 2වට පස්සේ මේ පරාසයෙන් පිට යනවා. ඉන්න වැඩක් නැහැ. හරි. තරම් වැඩක් නැහැ. ඔන්නෝම ටික ලියගන්න. හරි. දැන් හරි උනේ. අර වගේම දැන් මෙතන තියෙන π බෙදීම 2 සහ ඍණ π බෙදීම 2 නෙන්නේ නේ. ඒක අතර අඳින්න ඕනේ නැහැ. එතන ඍණ π බෙදීම 4 π බෙදීම 4 උපරිමගේ 8යි. අවමාගය 2යි නේ. 2ද මන් තිබ්බ 2 3 නේ කොහොමද? හරි.
දෙකයි හරි. දැන් පටන් ගමු නේ. ඉස්සලම fx සමාන බිඳුව අවස්ථා නැහැ නේ. කියන්නේ මේක උපරිමගේ 8 නම් වමගේ 2 නම් මෙන්න මේ අතරින් තියෙන ඕන ප්‍රස්ථාර දිගටම මේ යට වෙන්නේ නැහැ. මෙතන මේ x අක්ෂය කැපෙන්නේ. ඒක හරි. ඊට පස්සේ f බිඳුව වෙනකොට මොකද වෙන්නේ? f බිඳුව වෙනකොට y යගේ 8යි. මෙතන එක අක්ෂයක් තියෙනවා. ඊට පස්සේ fx උපරිම වෙනකොට කියන්නේ ධන 8 දී උත්තර කීයක් හම්බ වෙනවද? ඍණ 90 ධන 90 බිඳුව. ඍණ 90 උපරිමයි. ධන 90 උපරිමයි. හරි. ඊට පස්සේ fx අවම විට අවම වෙනකොට දෙක වෙනකොට දෙකේදී අපිට ගන්න පුළුවන් මොනවද ආවේ? ඍණ 45 ධන 45 නේ දෙකයි ආවේ. ඍණ 45 ධන 45. හරි දැන් ඔන්න හතරත් පහත් වෙන ලක්ෂණේ දැන් ගන්න පුළුවන් ප්‍රස්තාරි. එහෙම ආවා. අවමයක් ආවා නේ. එහෙම ගියා. ඉතින් උපරිමේනවා. ආයියා වමයක් ආවා. ආයෙන උපරිමේ. මේක තරවයි ගත්තම නේ. හරි මෙතන fx එක ප්‍රස්තාරි.